අපි එමනම් දවසේ පිළිසඳර ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අද සාකච්ඡා කරන්නේ කා සමගද කියන එක විරාමයට පෙර සඳහන් කළා. අපි එතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහත්මයා. ආයුබෝවන් සුබදසන. උදාසන පිළිසඳරට නුහුරුණු පුරුදු කෙනෙක් නෙවෙයි ඔබතුමන්. ඒ වගේම මේ වර්තමාන රජයේ අමාත්‍ය මණ්ඩලය තුල නිරන්තරයෙන් යම් සිදුවන සිදුවීම් පිළිබඳව විපක්ෂයේ චෝදනා පිළිබඳව පිළිතුරු සපයන කෙනෙක් විදිහට කතා කරන කෙනෙක් විදිහට කතා බහටත් ලක් වෙච්ච කෙනෙක් ලක් වෙන කෙනෙක් විදිහට අප ඔබතුමා හඳුනගන්නේ. මම පටන් ගන්න කැමතියි ඔබේ දිස්ත්‍රික්කයෙන්ම මොකද පසුගියදා ඔබ වගේම මේ සාකච්ඡාවට සහභාගී වෙච්ච විපක්ෂ මන්ත්‍රීවරයෙක් වන හෙක්ටර් අප්පුහාමි මහතාත් මතු කර යම් කාරණා තිබෙනවා දිස්ත්‍රික්කයේ පැත්තෙන් විශේෂයෙන් දැනට යටගිය කාරණාවක් බවටත් පත් වෙලා තියෙන මේ පොහොර ප්‍රශ්නය පිළිබඳව. තවමත් අපි දන්නවා රටේම ජනතාව දන්න දෙයක් තමයි කල්පිටිය ආදී ප්‍රදේශ මේ රට කෘෂි කර්මාන්තයට හරි වැදගත්. ඉතින් එවැනි ප්‍රදේශවල කරන කෘෂි කාර්මික කටයුතු අඩාල වෙන තත්යකට මේ පොහොර ප්‍රශ්නය නිසා පත් වෙලා තියෙනවා. තවම රජය පැහැදිලි විසඳුමක් මේට ලබා දීලා නැහැ. මේක තියෙන්නේ අතරමැද තැනකට ඇවිල්ලා දැන් රසායනිකත් නැහැ, කාබනිකත් නැහැ, එහෙටත් නැති මෙහෙටත් නැති තැනකට මේ ඔක්කොම පත් වෙලා කියන චෝදනාව නැගෙද්දී ප්‍රදේශයේ ඉලක්ක කරගෙන ප්‍රදේශයේ පාදක කරගෙන දිස්ත්‍රික්කයේ රටේ අනිකුත් කෘෂිකාර්මික ප්‍රදේශات ඉලක්ක කරගෙන ඔබට පුළුවන් මේ ගැන පැහැදිලි පිළිතුරක් දෙන්න. ඇත්තටම හෙක්ටර් අප්පුහාමි කියන කතාව ඇත්ත ඒක මම පිළිගන්නවා. අපේ රට ඇතුලේ රසායන පොහොර කියන එක අපි පාවිච්චි කරේ නැහැ. මේක බහුජාතික සමාගම් සහ ජාත්‍යන්තරයේ අපේ රටට බලහත්කාරයෙන් ගෙනල්ලා බලහත්කාරයෙන් කරපින්නපු එකක්. අපේ මුතුන්මිත්තෝ කියලා අපේ වැඩිහිටියෝ කියන්නේ ඉස්සරම මේ පෝර දුන්න වෙලාවේ පෝර අරගෙන ගිහිල්ලා ප්‍රගීත් වැසිකිළියස්සේ හැංගුවලු ගහන්නේ නැතුව ගොවියෝ. ඒතර ගොවියෝ මේකට හුරු වුණේ නැහැ. හැබැයි දැන් වසර ගණනක් තිස්සේ පෝරත් එක්ක ගිහිල්ලා පෝර වලට හරියන හයිබ්‍රිඩ් බීජ වර්ග ගෙනල්ලා හයිබ්‍රිඩ් පැල වර්ග ගෙනල්ලා ඒතර මේ මැරිච්ච මහ පොළොව නැවත වතාවක් සස්ත්‍රික කරන්න ඕන. අපේ ඉතාමත්ම සස්ත්‍රික පොළොවක් තිබුණේ. මම ඇත්තටම වගකීමෙන් කියන්නේ මම වයඹ හිටපු කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මම මේ ගැන ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. ඒතර ප්‍රගීත් මේ පොළොවේ ගැඩවිලා සහ පණුව වර්ග බැක්ටීරියා මේ අපේ ඉතාමත්ම සස්ත්‍රික පොළොවක් ඒ සඳහා රසායන පොර දාලා අර සස්ත්‍රිකත්වයේ මරලා තියෙන්නේ. යම්කිසි කාලයක් යනවා නැවත වතාවක් පොළොව හැදිලා ඉන්න. මේ කාරණය සම්බන්ධව විරුද්ධව කතා කරව පළවෙනි മന്ത്രിවරයා මම කණ්ඩායම් රැස්වීමේ මම මේක පාවිච්චි කරපු වචන වලින්ම කියන්නම්. මම කිව්වේ මේ ආණ්ඩුව හදාගත්තේ මේ ඉන්න ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් හිරබත් කාලා. අපි පයින් ගිහිල්ලා එහෙම මහන්සිලා හදාගත්ත ආණ්ඩුව මේ තත්ත්වෙත් එක්ක ජනතාව අතර අප්‍රසාදයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක අපි කොටස් වශයෙන් කරමු 25% ආදී වශයෙන් වසර 4කදී මේක 100% යමු කියලා. නමුත් අතිගරු ජනාධිපතිතුමා සහ රජය ඉන්න ස්ථාවරය එක දවසක්වත් මේ රසායන පොර දීලා අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක හැකිතරම් ඉක්මනින් මේකට යා යුතුයි කියලා. ඒ නිසා මේ සම්බන්ධව ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරද්දී මම දැන් අද පානීය ජල අමාත්‍යවරයා අද මට දැවැන්ත අභියෝගයක් තියෙනවා. ඒ තමයි සුපිරිසිදු පානීය ජලය ජනතාවට දෙන එක. මේ සුපිරිසිදු පානීය ජලය දෙනකොට අනුරාධපුර වගේ ප්‍රදේශ ගත්තාම ඒ පානීය ජලය නිසාම ජනතාවගේ වක්ගඩු සවුත් වෙනවයි කියලා සමහර වෛද්‍යවරු කියනවා. මේ සම්බන්ධව අපි ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරද්දී අපේ සමන් වඩුගේ මහත්තයා දවසක අර සීනියර් ජර්නලිස්ට් කෙනෙක් මගෙත් එක්ක කියනවා එයා මේ ගැන අධ්‍යයනය කරන්න පදවි ශ්‍රීපුර පැත්තේ සමහර ගම්මාන වලට ගියා කියලා. ඒ යනකොට ඒ ගම්මානවල සමහර පවුල්වල අම්මත් මැරිලා තාත්තත් මැරිලා සීයලත් මැරිලා ආච්චිලත් මැරිලා දරුවොත් මැරිලා මේ පිළිබඳ තොරතුරු ගන්න ග්‍රාමසේවක මහත්තයා ගාවට ගියපම ග්‍රාමසේවක මහත්තයාත් ගිය සතියේ මැරුණායි කියලා කිව්වලු වක්ගඩු රෝගේ නිසා. මේක ඇත්තටම මහත් දැවැන්ත ව්‍යසනයක් රට ඇතුලේ. ඒ නිසා මේක ජනාධිපතිතුමා ගත්ත හිතුවක්කාර තීන්දුවක් මම හිතන හැටියට. හැබැයි මේක කවුරු හරි අත තියන්න ඕන. කවුරු හරි මෙතනට යන්න ඕන. එහෙම නැත්නම් අපේ මනුස්ස ජීවිතෙත් එක්ක අපිට සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් හෙක්ටර් අප්පුහාමි කියන කතාව හරි මේක එච්චර පහසු නෑ. මේක සුන්දර නෑ. දැන්
කල්පිටිය අර්ධද්වීපේ ගත්තාම තනිකර කස වැල්ල සීනි වගේ. ඒ වැල්ලට තමයි ගොම පොර ටිකක් ගිහිලා කලවම් කරලා පොළව කළු පාට කරලා ඊට පස්සේ ඒකට යූරියා ගහලා මේකේ තමයි සම්පූර්ණ සමහර ඔහු කියපු කාරණාව දැන් ඔබ කියන එකත් එක ගත්තාම රසායනික පොර මේ යූරියා ඇරෙන්න කාබනික පොර වලින් කල්පිටිය අර්ධද්වීපේ ගොවිතැන් කරන්න බෑ කියලා ඔහු කියන්නේ. ඒක පිළිගන්න. නෑ මම ඒක පිළිගන්නේ නැහැ ප්‍රගීත්. ඇත්තටම දැන් එහෙමනම් ඔය කියන පොර ඉන්න ඉස්සල්ලා අපේ රට මුඩුබිමක් වෙන්න එපේ. අපේ ආදි මුතුන් මිත්තෝ ඒ කියන්නේ ඉතිහාසයේ කියවෙනවනේ නැව් ගණන් පිටරටවල වලට හාල් ලැබුවයි කියලා. මෙහෙ බගා කරලා මේ අස්වැන්න අරගෙන මේකේ පිටරටට අපනයනය කරුවයි කියලා කියනවනේ. ඒ කාලේ ඔය කියන රසායන පොහොර තිබුණේ නැහනේ. මේ ආදරණීය මාතෘභූමියේ තිබිච්ච මේ ශාස්ත්‍රීයත්වයනේ එදා අපේ මුතුන් මිත්තෝ පෙළ ගැස්සුවේ. ඒ නිසා අපි එතනට යන්න වෙයි. මේ යන ගමන එච්චර සුන්දර ගමනක් නෙමෙයි ප්‍රගීත්. ටිකක් අමාරු ගමනක්. අපි හැමෝම කැපකිරීම කරන්න වෙයි, මහන්සි වෙන්න වෙයි. ඒ නිසා අස්වැන්න අඩු වෙයි. ඒ නිසා ඒ අභියෝගයට රජයේ හැටියට අපි මුණ දෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඔබේ පිළිතුර ඇතුළෙම තව කාරණාවකට මඟ පෑදෙනවා. ඒකත් කතා බහට ලක් වෙන තැනකට දැන් ඇවිත් තියෙනවා. දැන් ඔය ඔබ කියපු කාලයයි අද වර්තමානයේ සසදද්දී ඔය කියන කල්පිටියම අපි උදාහරණයකට ගත්තත් එදා තිබ්බ කෘෂිකර්මාන්තයයි අදයි වෙනස් වෙන්න පුළුවන්. අද ඒක ව්‍යාපාරික කෘෂිකර්මාන්තයක් දක්වා විතන් වෙලා තියෙන්න පුළුවන්. මහා පරිමාණයට ගිහිල්ලා තියෙන්න පුළුවන්. රටෙත් එහෙම තත්ත්වයට මේ වාණිජ කෘෂිකර්මාන්තයට ව්‍යාපාරික කෘෂිකර්මාන්තය ඉදිරියේදී බොහෝ අඩු 130කින් පමණ නිෂ්පාදන කටයුතු වලට ගොවීන් ඉදිරිපත් වීම අඩු වේවි. ඒ අනුව ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට මේ බලපෑමක් වේවි කියන මතයක් දැන්ටමත් නිර්මාණය වෙලා තියෙනවා. මේ තියෙන විශේෂයෙන්ම පොහොර අර්බුදය හමුවේ. ඒකට මොකද ඔබ හිතන්නේ? මේ රටේම තත්ත්වය ගැන මම කියන්නේ. ඇත්තටම ප්‍රගීත් අපේ රට ඇතුලේ තියෙනවා අවශ්‍යතාවය ඉල්ලුමට සැපයුම දීමේ යම්කිසි පටලැවිල්ලක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන කාරණයක්. මේ ගැන දැකපු එදා වයම් පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම මැතිවරයාට අපි බොහොම තරුණ කාලේ මම එදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් සම්බන්ධ කරගෙන අපි GIS කියලා මෙවලමක් හැදුවා. Geographic Information System කියන එක. මෙතනදී අපි බැලුවේ මුළු වයඹ පළාතම චන්ද්‍රිකා ඡායාරූපගත කරලා සෑම බින් අඟලක්ම ඵලදායී විදියට පාවිච්චි කරන්නේ කොහොමද? දැන් මේ වයඹ පළාත ගත්තාම වයඹ පළාත සම්පත් ආකාරයක් නේ. දැන් අමු මිරිස් ගත්තොත් අමු මිරිස් වලින් 60%ක් දෙන්නේ වයඹ පළාතෙන්. විදුලිය ගත්තොත් විදුලියෙන් 66.6ක් දෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. ඉස්සෝ ගත්තොත් ඉස්සන්ගෙන් 90ක් දෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. මස් ගත්තොත් මස් වලින් 70%ක් එන්නේ වයම් පළාතෙන්. බිත්තර ගත්තොත් බිත්තර වලින් 71%ක් වයම් පළාතෙන් එන්නේ. ඒ නිසා ලුණු ගත්තොත් ලුණු වලින් 50%ක් එන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. ඒ නිසා මේක සම්පත් ආකාරයක්. මේක අපි කොහොමද කළමනාකරණය කරන්නේ කියලා අපි GIS එක Geographic Information System කියන එක අපි එදා හඳුන්වලා දුන්නා. ඔව්. ඒතර අපේ සමහර නිලධාරි මේකට මේ අපේ අලුත් ඇමතුමා ඊළඟ මේ අලුත් වැඩ පටන් අරන මල්ල කරදරේ මෙව්වා මේ ඩේටා පුරවන්න ගියාම හරි කරදරයි. ඒ වගේ ප්‍රශ්නයක් ආවා. හැබැයි දැන් මධ්‍යම රජයේ හැටියට රජයක් තීන්දුව කරලා තිනවා මේ ඩේටාබේස් එක හදන්න ඕන කියලා. දැන් ඒ නිසානේ ප්‍රගීත් දැන් හිතන්නකො මිරිස් සමහර කාලේ රුපියල් 60 යනවා. අවු මිරිස් සමහර කාලේ රුපියල් 1100 යනවා. ඉතින් මේක හැමදාම බලපුවම මෙහිම අඩු වැඩි වෙලා තමයි ගිහිලා තියෙන්නේ. ඒ නිසා මේකට ඉල්ලුමට සැපයුම දෙන්න අපි හෙක්ටයාර් කොච්චරක් වගා කරනවද කියලා සැලසුම් කරන්න ඕන. එතනදී යම්කිසි අඩුවක් තියෙනවා නම් ඒක අපි ආනයනය කරන්න හරි වෙයි. එහෙම නැත්නම් විකල්ප ආහාර වලට යන්න වෙයි. ඒ නිසා මොකද්ද අපි කරන්න කියලා සැලසුම් කරගන්න වෙයි. ඒ නිසා අපි රජයේ හැටියට මේ ගැන දැවැන්ත වැඩපිළිවෙලක් සූදානම් කරලා ඒ සඳහා වෙනම රාජ්‍යමතුරු දාගෙන පෝර සඳහා වෙනම රාජ්‍යමතුරු දාගෙන කෘෂිකර්ම මාත්‍යාංශයේ කොටස් වශයෙන් කඩාගෙන දැන් ඉතිහාසය ගත්තාම ප්‍රගීත් අපි දැකපු දේ තමයි අපි දැක්කේ ගොඩක් වෙලාට කැබිනට් ඇමතුමයි රාජ්‍යමතුමයි රණ්ඩු කර ඉන්නවා. රාජ්‍යමතුමා දොස් කියනවා මට වාහනේ ඩීසල් ටික විතරයි මට වැඩ කරන්න බලයක් නැහැ කියලා. හැබැයි ජනාධිපතිතුමා හදමු මේ අලුත් ක්‍රමයක් එක්ක ඉතාමත්ම සාර්ථකයිනේ. දැන් කෘෂිකර්ම මාත්‍යාංශයේ කෑලි වලට කඩලා පොල් කිතුල් තල් ආශ්‍රිත නිෂ්පාදන ඒවට අරුන්දික ප්‍රාණ්ඩු කියලා කෙලින්ම රාජ්‍යමතුරේ පත් කරනවා. ඒතකොට දැන් මගේ අමාත්‍යාංශය ගත්තාම වෝටර් බෝඩ් එක වාසුදේව නානායක්කාර ඇමතුමාට දීලා
ප්‍රජාජල දෙපාර්තමේන්තුව මට දෙනවා. එතකොට මගේ ප්‍රජාජල දෙපාර්තමේන්තුව ඇතුලේ වාසුදේව නානායක්කාර ඇමතුමා මොන හරි වැඩක් කරනවා නම් මේ අපි දෙන්න බොහොම එකඟතාවයෙන් වැඩ කරනවා. අපි දෙන්න කිසි එහෙම ભેදයක් නැහැ. මං කියන්නේ මේ ජනාධිපතිතුමා හදලා තියෙන ක්‍රමයක් එක්ක ගැසට් නිවේදනයේ මට ගැසට් කරලා දීලා තියෙනවා. මට ඉලක්කයක් දීලා තියෙනවා. මේ ඉලක්කයට අපි වේගෙන් යනවා. ඒ නිසා අපිට මේ පෝර ප්‍රශ්නය සහ රටට අවශ්‍ය කරන භවභෝග ටික නිෂ්පාදනය කරගන්න එක එච්චර අමාරු වෙන එකක් නෙවෙයි. හොඳයි දැන් ඔබේ පිළිතුරත් එක්ක එක කාරණාවක් එනවා. දැන් මේ අපි කොටසක් හරි ආනයනය කරලා මේ රටේ ජනතාවට කන්න බොන්න ටික දෙන්න වෙනකොට විපක්ෂයේ පෙරලා ප්‍රශ්න කරන එක තමයි එතකොට මේ රසායනික පෝර පාවිච්චි කරපුවද කාබනිකද කියලා හොයාලා බලන්න විදිහක් වෙන්නේ. කාබනික වගාවන් වලින් නිෂ්පාදිත භෝග ලංකාවට ගේන්න බෑ. සුළුපටු මිලක් නෙමෙයි වැය වෙන්නේ. ඒ නිසා එතනදී නැවතවතාවක් යන්නේ අර තැනට නේද කියන එක. මම ඒක ප්‍රශ්න කරනකොට වඩා මම කැමති මේ යොමු කරපු කාරණාවත් එක්ක දැන් මේ කෘෂිකර්මාන්තයෙන් ඈත්වීමක් සිදු වෙයිද කියන ප්‍රශ්නයත් එක්ක මතයත් එක්ක මෙන්න මේක. දැන් විශේෂයෙන්ම වී ගොවිතැන ගත්තොත් එහෙම වර්තමාන රජය පත් වෙන්න කලින් අපිට මතකයි වී මිලදී ගත්තේ රුපියල් 30 32 35 වගේ මිලකට. මේ හැබැයි දැන් වෙනකොට 50 52 55 මේ වගේ මිලකුත් ගන්නවා. මිල වැඩි කරලත් දෙනවා. හැබැයි ඒ දීලත් ඇයි ගොවියෝ එහෙම නම් ඈත් වෙන්නේ? උන්ට මේ කෘෂිකර්මාන්තයේ පාවින තැනකට පත් වෙලා තියෙන්නේ. නෑ මෙතන ප්‍රගීත් මෙහෙමයි අපි කැමති වුණත් අකමැති වුණත් මේ රට යම්කිසි තැනකට තල්ලු වෙලා තියෙනවනේ. මෙතනදී 1970 77 ආණ්ඩුව කාලෙදී සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණිය නිර්මාණය කරපු රටක් තියෙනවනේ. එතුමිය මේ රට ගෙනියන්න ගිය තැනක් තියෙනවනේ. ඒ වෙලාවේදී අපේ රටේ මිනිස්සු කිව්වනේ අයියෝ මේ ඇවිදින ඇට සැකිලි මේ මිනිස්සුන්ට කන්න නෑ මේ වැඩේ හරියන්නේ නෑ කියලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාව ගෙනල්ලා ආනයනය කරලා කන්න දෙන රටක් හැදුවානේ. එතකොට ඒ වෙනකොට අපේ වී අලෙවි මණ්ඩලයේ තිබුණානේ. රජයේ යාන්ත්‍රණය හැදුණානේ. රජයේ මෝල් ටික තිබුණානේ. ගමෙන් ගමට වී ටික ගත්තානේ. ගමෙන් ගමට වී ටික කෙටුවානේ. හැබැයි මේ විවෘතාර්ථික ක්‍රමයක් එක්ක මේක දැන් ගිහිලා මේකේ දැන් චෝදනාවක් තියෙනවා මේක රජයේ ඇමතිවරයෙකුත් මේක අස්සේ ඉන්නවා කියලා. ඒතකොට මේකේ ප්‍රධාන ව්‍යාපාරිකයෝ 5 දෙනෙක්ගේ අතර මේක දැන් ගිහිලා තියෙනවා. මේකනේ ඇත්ත කතාව. ඒතකොට මේක දැන් ජනාධිපතිතුමා මේක මුලින් හොඳින් කතා කරලා බේරන්න බැරුවා. අවසානයේ මේක පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ 50ක් සම්මත කළා. යුද හමුදාව පොලිසිය දාලා බලහත්කාරයෙන් අරගෙන බෙදෙන තැනට දැන් මේක ගිහිලා තියෙනවනේ. ඒ තැනට ගියේ අපේ රටේ තිබිච්ච වී අලෙවි මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂය එදා විකුණලා ඒක නැති කරලා මේ තිබිච්ච වැඩපිළිවෙල විනාශ කරලා එතකොට ගොවියා කෘෂිකර්මයෙන් ඈත් කරවලා සමහර නායකයෝ කිව්වනේ මේ බොරු වැඩක් මේ වෙල් කුමුරුත් එක්ක ඉන්න ඕනේ වෙල් කුමුරු ගොඩ කරන්න මේ ගොඩ කරලා මේ කර්මාන්තශාලා ගහනවා කියලා කියපු නායකයෝ ඉන්නවනේ. හැබැයි යාලව සුසුතන ජනතාව පස්සේ තිබ්බා. ඒ නිසා එහෙම කියපු නායකයෝ විපක්ෂයේ හිටියා. ඒ නිසා මේ විපක්ෂය කියන හැම එකම කරන්න ප්‍රගීත් අපි සූදානම් නැහැ. අපිට ජන වරමක් තියෙනවා. අපිට ජන බලයක් තියෙනවා. ඒ නිසා දැන් උදාහරණයක් විදිහට පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව 1948 නිදහස ලැබිච්ච දා ඉඳලා මේ වෙනකන් පුද්ගලයෙක් ගත්ත වැඩිම ඡන්ද සංඛ්‍යාව දීලා තෝරලා පත් කළා මාවපත් කරලා තියෙනවා. ඒ කියන්නේ මට අවුරුදු 5කට ලයිසන් එක තියෙනවා. මෙතනදී අපි හෘද සාක්ෂියට එකඟව ජනතාවට දෙන්න තියෙන හොඳම දේ දෙනවා. එහෙම නැත්නම් අපිට තව අවුරුදු 5කින් ජනතාව අතරට යන්න බෑනේ. ඒ නිසා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට 69 ලක්ෂයක ජනවරමක් තියෙනවා. ඒ නිසා දැන් විපක්ෂයේ එක චෝදනා කරන්න පුළුවන් අර එහෙම කරනවා මෙහෙම කරනවා කියලා එව්ව උත්තර නෙමෙයි. ඒ නිසා මේ වෙලාවේදී මේ රට හරි පැත්තට ගන්න අපි ප්‍රතිපත්ති ප්‍රකාශය තුල නැති දේවල් ප්‍රගීත් අපි කරලා නැහැ. දැන් පෝර වලින් අපේ රසායන පෝර වලින් ඉවත් වෙනවයි කියන කාරණය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල තියෙනවා. කාලයට වඩා පොඩ ඉක්මන් වුණා නේ. ඔව් ඒක හරි. එතනදී දැන් ওই කාරණේ සම්බන්ධව අපි අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරපුවාම ජනාධිපතිතුමා සහ ඒ සම්බන්ධව වැඩ කරන උදවිය කිව්වේ මේකට 125 යන්න ගියාපම වෙන කාරණා කියලා ගෙනල්ලා අපි හිතමු පොල් වලට පෝර දෙන එක අපි නතර කරනවා. හැබැයි කුඹුරට දෙනවා. කුඹුරේ පෝර ටික අරගෙන ගිහිල්ලා අරකට ගහනවා. ඒ නිසා මේකේ එහෙම අඩු කරන එක ප්‍රැක්ටිකලි කරන්න බෑ. ඒ නිසා තමයි මේ තත්ත්වයට යන්න වෙලා තියෙන්නේ කියන කාරණේ තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ නිසා කොහොමත් මේ අභියෝගය ජයග්‍රහණය කරන්න අපි රටක් හැටියට සූදානම් කියන කාරණේ තමයි කියන්න තියෙන ආණ්ඩුව හැටියට. ඔව් මේ සහල් පිළිබඳවම කතා කරොත් තව බොහෝ කාරණා තියෙනවා. මේ සිදුවෙන්නේ දේශපාලන මාෆියාවක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මේ රජේනුත් ගත්ත මිලදී ගත්ත පහුගිය කාලේ ඒ ගත්තුවට මොනවද උනේ? ඒවා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මේ මහා මෝල් හිමියෝ කියන අයට නතු වෙලාද මේ රජය කටයුතු කරන්නේ? විවිධ කාරණා තියෙනවා. නමුත් ඔබේ විෂයත් එක්ක ගත්තහමත් මේ සෑම කාරණාවකටම ගමන් කරනවට වඩා අපි රජයේ පැත්තෙන් තවත් කරුණු
තියෙනවා විමසා බැලිය යුතු මේ ආණ්ඩුව පැත්තෙන් විමසා බැලිය යුතු. මට යන්න කලින් කෙටි විරාමයක් කරන්න. අද අප සාකච්ඡා කරමින් ඉන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සමග. දැන් මේ කතා කරමින් ආපු කාරණාවලම කෙටි දිගුවකට යන්න මම කැමති තව කරුණු තිබෙන නිසා මේ අවසාන වශයෙන් ආපු සහල් පිළිබඳ ප්‍රශ්න. මේක මාෆියා එකක් විදියට හැඳින්වුවොත් මේ මාෆියා එක පිටිපස්සේ තියෙන්නේ දේශපාලනයයි කියලා මාදක ජනාධිපති මාධ්‍යංශ මේ පුවත් වාර්තාවලට කාරණාවක් ඉදිරිපත් කළා. දෙන පුවත් වාර්තාවක් විදියට ජනතාවට දැන් යනවා. මේ මාෆියා එක දේශපාලන මාෆියාවක් බවට මේක පත් වෙන්නේ කොහොමද? මෙතන ගැටලුව ඇති වෙලා තියෙන දැන් ඊයේ පෙරේද පත්තර වාර්තාගත ප්‍රධාන සිරස්තලේ රජයේ සහ ආණ්ඩුව සහ මෝල් හිමියන් අතර ගැටලුවක් විදිහට තියෙන්නේ. හැබැයි මේක දේශපාලනික කාරණාවක් විදිහට හුවා දක්වනවා. මොකද මෙතන තියෙන සම්බන්ධය? ඇත්තටම දැන් අපි මම මුලින්ම කිව්වා මේක රජයේ තිබිච්ච එකක්. එදා සිරිමාව මෙතිනියගේ කාලේ වියලේ මණ්ඩලයට තිබිලා ඔයාලගේ අපේ හැම ගමකම අඩු ගන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට එක වී ස්ටෝරුවක් තියෙනවා. ඒ වගේ තමයි ඒ ටික ස්ටොක් වුණේ. ඊට පස්සේ ඒවා නැවත වතාවක් මෝල් වලට බෙදා හරලා මෝල් හරහා කෙටුවා. රජයේ මෝල් වලින් කෙරුවා. මේ අනේක මේ ප්‍රධාන මුදලාලිලා 5 දෙනෙක්ගේ අතර මුළු ව්‍යාපාරෙම ගියා. ඒතර මේ 5 දෙනා මේක හසුරවන විදිහවල් දෙකක් තියෙනවා. එක එක රජයවල් කාලේ ප්‍රගිත. උදාහරණයක් විදිහට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජන බලවේගය වෙන්න පුළුවන්. ඒ දක්ෂිණාංශික ආණ්ඩුවක් තියෙන ලාවක එයාලා සාමාන්‍යයෙන් ගොවියා ගැන එච්චර ලොකුවට හිතන්නේ නැතුව පුළුවන් තරම් අඩු මිලට අරගෙන ඒ කාලේ රුපියල් 30 ගාන අරගෙන එයාලා ස්ටෝරුවට දාගන්නවා. දැන් වාමාංශික ආණ්ඩුවක් තියෙදි වමට බර ආණ්ඩුවක් තියෙනකොට අපි සාමාන්‍යයෙන් ගොවියා ගැන හිතන දේශීය නිෂ්පාදන ගැන හිතන එහෙම ආණ්ඩුවක් තියෙනකොට මෙයාලා දන්නවා රජය දැන් වී මිලදී ගන්නලා යන්නේ කියලා. රජය රුපියල් 40ට ගන්න ලැබි මෙයාලා 45ට ගන්නවා. රජය 45ට ගද්දි මෙයාලා 50ට ගන්නවා. ඊට පස්සේ රජය 50ට ගන්නවා මෙයාලා 55ට ගන්නවා. අවසානයේ බැංකුවෙන්ම ලෝන් එකක් අරගෙන බැංකුවේ තියෙනම ප්‍රගිත් සිස්ටම් එකක් මේ ප්‍රෙජ් ලෝන් කියලා. ඒකේ ඔයාට වුණත් ඔයා ගාව ලොකු ස්ටෝරුවක් තියෙනවනම් බැංකුවත් එක්ක කතා කරලා බැංකුවේ ලෝන් එකක් ගන්න පුළුවන් මේ ස්ටෝරුවට පුරවන්න වී මිලදී ගන්න. ඒතර ඒ බලේ ලෝන් එකක් දෙනවා. මේක මාස 6කට වෙන්න පුළුවන් අවුරුද්දකට වෙන්න පුළුවන්. ඒ ටික ස්ටොක් කරාට පස්සේ වෙළඳ පොලේ වී මිල රුපියල් 30යි නම් අරක ස්ටෝරුව පිරෙන්න දැම්මට පස්සේ දැන් 45යි නම් මේ ස්ටෝරුව එක යතුරක් තියෙන බැංකුවේ එක යතුරක් තියෙන ව්‍යාපාරිකයා ගාව මේ යතුරු දෙක අරගෙන අරලා ප්‍රෙජ් එක කඩලා ගන්නවා. අරගෙන මේ විදිහට ඒ අවශ්‍ය වෙලාවට ගන්න එක තමයි කරන්නේ. ඒතර මේ ප්‍රධාන මෝල් හිමියෝ 5 දෙනා කරන්නේ රජයේ ප්‍රෙජ් ලෝන් එක අරගෙන මුදල් ඒ මුදල් වලින්ම මේ ටික ස්ටොක් කරන එක. ඒතකොට මේ සැරේ මෙයාලා කරේ අපි වෙනදට රුපියල් 30ට ගන්නකොට එයාලා 35ට විතර අරන් ස්ටොක් කරන එක මේ සැරේ 50 55 60 වෙනකන් අරන් මෙයාලා සේරම හාල් ටිකේ අයිතිකාරව බාටපත් වුණා. හැබැයි රුපියල් 60ට ගත්තත් හාල් කිලෝ එකක් රුපියල් 100යි 110යි අතර දෙන්න පුළුවන්කම තියෙනවා ප්‍රගිත් මේ තියෙන මිලත් එක්ක ඒ කියන්නේ වී යන ප්‍රමාණයක් තියෙනනේ හාල් කිලෝ එකක් හදන්න. ඒකට යන නිෂ්පාදන වියදම එකත් එක්ක දාලා ලාභයකුත් එක්ක දාලා යන්න පුළුවන්. හැබැයි මෙතනදී හිතන්නකො ප්‍රගිත් දැන් එකට 3ක් විතර ලාභ ගන්න එක අසාධාරණයිනේ. 1 කිලෝ එකකින් රුපියල් 50ක් විතර ලාභ ගන්න එක අසාධාරණයිනේ. එක ව්‍යාපාරිකයෙක් එක වසරකදී රුපියල් මිලියන 500ක් විතර ලාභ ගන්න එක අසාධාරණයිනේ. අද දිනමින ප්‍රධාන සිරස්තලයක දෙන ගොවීන්ට රුපියල් 5ක් වැඩියෙන් කියලා මෝල් හිමියෝ කන්න එකට කෝටි 5000ක් ලාභ ගන්නවා. කෝටි 5000ක් ලාභ ගන්නවා. මේ 5 දෙනෙක් අතරට මේක සම්පූර්ණයෙන්ම බෙදිලා ගියා. ඉතින් මෙතනදී මේක කඩන්න තමයි රට ඇතුලේ තිබිච්ච නීති රෙගුලාසි වෙනස් කරලා පාර්ලිමේන්තුවට පනතක් දාලා පනත් සම්මත කරලා මේවා කොහොමද අය කරගන්නේ. දැන් උදාහරණයක් විදිහට සීනි කියන්නකෝ. සීනි ලංකාවට ආනයනය කරද්දී ආනයනය කිරීම සඳහා තිබිච්ච රුපියල් 50ක බද්ද අයින් කරනවා. ඒ අයින් කරලා ඒක 725ක් බවට පත් කරනවා. සීනි ටික ගියලා මෙයාලා ස්ටෝර් වල දාගන්නවා. දාගෙන කෘත්‍රිම සීනි හිඟයක් පෙන්නලා රුපියල් 200 ගණන් වල සීනි විකුණනවා. අවසානයේදී රජය මොකද්ද කරන්නේ? රජයේ ගිහලා මේ බලහත්කාරයෙන් සීනි ටික ගෙනලා දැන් සමපකාරට ගියාම 120ට සීනි ගන්න තියෙනවා. දැන් කාටවත් නැහැ කියලා කියන්න බෑ. ඒ අර කට්ටිය බලහත්කාරයෙන් හංගගෙන තියාගෙන තිබිච්ච
මේ view ඔබ සීනි ගැන කතා කරපු නිසා ඒ හැටියට ගත්තොත් බදු අඩු කරපු ප්‍රමාණයත් එක්ක ගත්තොත් 120ට නෙමෙයි මනම් 85ට ඔයිටත් වඩා අඩුවට දෙන්න පුළුවන් කමද 85ට දෙන්න ඕනේ. ඔව්. ජනතාවගේ පැත්තේ මම කියන්නේ. හොඳයි ඔබේ පැහැදිලි ඔබ කියන කාරණාව මේ වී පිළිබඳ ප්‍රශ්නයත් එක්ක. ඒ අතරේ ඔන්න ආණ්ඩුවට විපක්ෂ නායකතුමා කියනවා බැරි නම් අස් වෙන්නලු. ආණ්ඩුව ඉල්ලාසුයි ජනමත විචාරණයකට ආ යුතුයි. මොකද කියන්නේ? දැන් මෙහෙමයි දැන් විපක්ෂ නායකතුමා තාම ආණ්ඩුවක් කරලා නැති නිසා යාට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. හැබැයි ওই විපක්ෂ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ එයාගේ පියානෝගේ පක්ෂයේ ඉන්න කාලෙදී තමයි මහ බැංකුව කැඩුවේ. දැන් මෙතනදී ප්‍රගීත් අපි තිත්ත වුණත් ඇත්ත කියන්න ඕනනේ. දැන් මේකේ අපි නිකන් බලමු 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා රට බාරගද්දී අපේ රටේ ණය තිබුණේ ට්‍රිලියන් 2යි. ට්‍රිලියන් 2යි ණය තිබුණේ. එතකොට එතුමා බාරගත්තේ රටේ මහ මුහුදෙන් 3/2ක් කොටින් ගැතේ තියෙන. මහ පොළවෙන් 3/1ක් කොටින් ගැතේ තියෙන. දරුවා පාසලට ගිහලා එළියට එනකන් පාසල ගාව මුර කරන. මහවැලිය හරහා අපි මේ රටේ දල ජාතක නිෂ්පාදන එක්කහුව වෙච්ච කුඹුරු ප්‍රමාණයක් තිබුණානේ. ඒ වගේ දෙගුණයක් කොටි විසින් බලහත්කාරයෙන් අල්ලගෙන ගොවිතැන් කරන්න දෙන්න නැතුව හිර කරගෙන තියෙන බිමක් නිදහස් කරගන්න තමයි එතුමා ණය ගත්තේ. එතුමාගේ පැත්තෙන් ට්‍රිලියන් 2කට තවත් ට්‍රිලියන් 5ක් ණය ගත්තා. අපි සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන් 7ක් වුණා. යුද්ධය අවසන් කරව 30 අවුරුදු සාපරාධී යුද්ධේ රටේ වරායවල් හැදුනා, ගුවන්තොටුපල් හැදුනා, අධිවේගී මාර්ග හැදුනා, අස්සක් මුල්ලක් නැර විදුලිය ලැබුණා, ප්‍රජාශාලාව හැදුනා, මාතෘ සායනය හැදුනා, මහින්දෝදේ විද්‍යාගාරය හැදුනා, ද්විතීක පාසල් වැඩසටහන පාසල් 1000ක් හැදුනා, කාපට් මාර්ග හැදුනා. මේ මුළු ඒ කියන්නේ ගම නැගුම, මග නැගුම, දිවි නැගුම මුළු රටම එක වැඩබිමක් බඩපත් වෙලා මේ ගත්ත ට්‍රිලියන් 5ක ණයත් එක්ක සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන් 7ක් වෙනකොට අපේ ආර්ථික වර්ධන වේගය 7.6කට අපි ගිහිල්ලා ලෝකේ එක චීන වෙද්දි දෙක අපි වෙද්දි තුන ඉන්දියාව වෙන්න අපේ ආර්ථික වර්ධන වේගය ඉස්සරහට ගියා ප්‍රගීත්. ඒකට මේ මුළු රටම එක වැඩබිමක් බඩපත් වුණා. මේ වෙලාවේ අර අපේ මිනිස්සුන්ට අර වැඩිපුර කනකොට අතිරහත් ඉතරහ වෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඒ වෙලේ මහින්දව එලවලා සිරිසේනව ගෙනා ගන්න ඕනලා තිබුණා රටේ මිනිස්සුන්ට. සිරිසේන ජනාධිපතිතුමාව ගෙනාවා. ඔය කියන වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක්. නියෝජ්‍ය නායකයා. ඒ පක්ෂේ. ඉතින් මෙතුමගේ නායකත්වයේ යටතේ අවුරුදු 5ක් රට කෙරුවා ප්‍රගීත්. ආයේ උරගාලා බලන දෙයක් නෑ. මෙයාලා කරලා තියෙනවා. මෙයාලා ඒ කාලේ තමයි මහ බැංකුව කැඩුවේ. මෙයාලා කාලේ තමයි අර ට්‍රිලියන් 7ට තවත් ට්‍රිලියන් 7ක් එක්කව කළා ට්‍රිලියන් 14ක් බවට පත් කරුවේ ණය. මේ වසර 5ක කාලය ඇස්සේ පාලමක් බෝක්කුවක් හැදුවේ නෑ ප්‍රගීත්. කරපු සංවර්ධනයක් නෑ. රට ඉස්සරහට ගියේ නෑ. ආර්ථික වර්ධන වේගය 7.6 ඉඳලා 2.3ට පල්ලම් බැස්සා. ඒතකොට අපේ රට ණය වුණා. වරාය වික්කා. ගාමී ආර්ථිකේ කඩා වැටුණා. ගොවියා කිරිගොවියා දීවරයා විනාශ වුණා. ඒ අය තමයි දැන් මේ ආණ්ඩුව අස්සලා යාට දෙන්න කියලා කියන්නේ. අපේ රටේ පනතක් ප්‍රඥප්තියක් තියෙනවා නම් කොහේ හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම එකක් තියෙනවා නම් පොඩ්ඩක් පෙන්වන්න කියන්නකෝ. ජනාධිපතිවරපත් වෙන අවුරුදු 5කට පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන්නේ. අවුරුදු 5න් පස්සේ අරන කොයි විදියට කරලා පෙන්වන්න කියන්නකෝ. උදාහරණයක් දැන් මෙතුමා මේ කාරණා ඉදිරිපත් කරන්න එකක් අපි ඔය කතා කරපු මුල් කොටසේ කතා කරපු ප්‍රශ්න. ඊළඟට ගත්තහම අධ්‍යාපනයේ ගැටලුකාරී තත්වයකටපත් වෙලා. ඉන් පස්සේ ගත්තහම සෑම ක්ෂේත්‍රයකම ගත්තොත් එහෙම ගැටලුකාරී අර්බුදකාරී තත්ත්වයන්ටපත් වෙලා තියෙන වෙලාවක මේ රජයට හැම විටම ඇගිල්ල දිග කරනවා ඒ හැම එකක් හැමුවේම අසමත් භාවයක් තියෙනවා කියලා. මෙතන ජනතාව දැන් ඔබ කියන කාරණාව ජනතාව පිළිගත් ජනතාවට තව ප්‍රශ්නයක් එනවා මේ රජයේ දූරදර්ශී භාවයේ ගැටලුවක්ද මේ තියෙන්නේ මේ අනතුර පෙරතියා හඳුනාගන්නේ නැත්ද ඒට සූදානම මදිද මේ ප්‍රශ්න ටික කොච්චර ඔබට පුළුවන් මේ මතය ප්‍රතික්ෂේප කරන්න හැබැයි ජනතාව හමු වෙන එක මේ ආණ්ඩුවට පෙරතියා දැක්කේ නැද්ද මේ විශේෂඥයෝ අමාත්‍යවරු කවුරුත් දැක්කේ නැද්ද ඊළඟට සීනිවල මේ ප්‍රශ්න එනවා කියලා ඊළඟට සහල් වලට මේ ප්‍රශ්න එනවා කියලා ඔන්න උත්තමයි අපි කතා කරන්න ඕනේ නෑ ප්‍රගීත් ඇත්තටම මේ අපි දැන් මම තෝරගන්නවනේ මම වැඩ කරන්නේ කාටද ජනාධිපතිවරණයේදී කියලා. එතකොට මම තෝරගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතිහාසය ගත්තම එයා රාජපක්ෂ පවුලේ කෙනෙක්. රාජපක්ෂවරු මේ රටට කරපු වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට මෙයා ආරක්ෂක ලේකම් හැටියට කරපු දේවල් ටිකක් තියෙනවා. යුද්ධය අවසන් කරන්න දුන්න නායකත්වයක් තියෙනවා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට මේ ගඳ ගහන කොළඹ නගරය පිරිසිදු කරලා සුවඳවත් කරන ලෝකේ වේගයෙන්ම දියුණු වෙන නගරේ බවට පත් කරන්න එතුමා වැඩ කෙරුවා. ඒකත් එක්ක ඒ දිහා බලලා තමයි අපි එතුමාව රටේ ජනාධිපතිවරයා බවට පත් කෙරුවේ. හැබැයි එතුමා සාත්තරකාරයෙක් නම් නෙවෙයි. එතුමා දන්නේ නැහැ COVID-19 කියලා වසංගතයක් එනවා කියලා. එතුමා දන්නේ නැහැ රටේ ජනාධිපති වෙච්ච ගමන් COVID-19 වසංගතය ඇවිල්ලා මිනිස්සු මැරෙනවා, රට වහන්න වෙනවා. අපි ආණ්ඩුව කරන්න ඕන නැපගිත් රටට ආදායම් එන්නේ කොහොමද? අපිට ප්‍රධාන වශයෙන් ආදායම් එන්නේ බදු ආදායම්. ඒතර මේ බදු ටික ගන්න ඕනනේ. බදු ටික ගන්නවා රට දුවන්න ඕනනේ. ගමේ මිනිස්සු ඒ කියන්නේ වාහන දුවන්න ඕනනේ. වාහන වල ඉන්ධන ටික ගහන්න ඕනනේ. ඒකෙන් එන ලාභය එන්න ඕනනේ. දැන් මේකේ වහලා ගහන්න දෙයක් නැහැනේ. අඩු ගානේ මිනිහෙක් කරක්කු විදුරුවක් බිව්වොත් ඒකේ දැවැන්ත බද්දක් රජයට අරගෙන එක පැත්තකින් බොන එක අඩු කරන්න අනෙක් පැත්තෙන් ඒකේ ආදායමක් බවට පත් කරගෙන ඒකෙන් රටට වැඩ කරනවා. දැන් මේ අවුරුදු දෙක ආසේ සුරාසල් ටික වහලානේ ඉපගෙත්. ඒතර ඒකෙන් ආදායම් එන්නේ නැහැ. වාහන ටික ගෙවල් ඇස්සේ දාලා ලොක් කරලානේ ගොඩක් වාහන. අපි කිව්වට දැන් මේ ලොක්ඩවුන් කියලා කිව්වට වාහන යම් ප්‍රමාණයක් යනවා කියලා කිව්වට මේකේ 80ක් වාහන ගෙවල් ඇස්සේ දාලා ලොක් කරලානේ. ඒ වගේ ඉන්ධන ටික ගහන්නේ නැහනේ. ඒතර ඒ වගේ බදු ආදායම් එන්නේ නැහනේ. එතකොට අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බාරගත්ත රට එතුමා ඉලක්ක කරපු තැනට යන්න ඉතාමත්ම අමාරු තැනක තියෙන්නේ. යහපාලන ආණ්ඩුවට මෙහෙම අභියෝග තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුවට COVID-19 වසංගතයක් ආවේ නැහැ. එයාලා පිස්සු කෙලලා විනාශ කරගත්ත මිසක් දැන් උදාහරණයක් විදිහට පෝර්ට් සිටි එක ගන්නකො. පෝර්ට් සිටි එක යාලා අවුරුදු 5න් අවුරුදු 2කමාරක් 3ක් වහගෙන හිටියනේ හිර කරන තියන් හිටියනේ. ඒ නිසානේ ආර්ථිකය කඩා වැටුනේ. ඒ නිසා ඒ දුවපු මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු වේගෙන් මේ රට ඉස්සරහට ගියා නම් ඒ අවුරුදු 5 ආසේ මේ රට මෙතන නෙමෙයි තියෙන්නේ. මෙතන මීටර ගොඩක් ඉස්සරහ තැනක තියෙන්නේ. දැන් JP එක ආණ්ඩුවක් අරගෙන නැති නිසා JP එක කියනවා අපි තමයි හොඳට කරන්නේ අපිට දීලා බලන්න කියලා. එයාලත් මේ රට පාලනය කෙරුවා 88 ඉඳලා යම් කිසි කාලයක්. ඔබ ඍජුව ඇත්ත ප්‍රකාශ කිරීම ගැන මම සතුටු වෙනවා. එකක් අපි මේ අරක්කු බොන අරක්කු විදුරු වෙනුත් මේ රටට එන බදු ආදායම් පිළිබඳ ඒකේ තියෙන අනෙක් පැත්ත ඔබ කීම ගැන සතුටු වෙනවා. හැබැයි අපි ජනතාවක් වශයෙන් ලැජ්ජා විය යුතු නැද්ද? මේ වයින් දුවන රටක් මේ ක්‍රමය තාම වෙනස් කර ගැනීමට නොහැකි මේ. ඒකට තමයි ඔබ තමුන්නාන්සලාට විටින් විට ජනතාව බලය පවරන්නේ. ඒක මම මතක් කරන්න ඕනේ. හැබැයි ඒ අතරේ තව කාරණාවක් තියෙනවා. මේ මහ බැංකුව අධිපතිකම පිළිබඳව බොහොම නුදුරේදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇමති දුරෙන් මන්ත්‍රී දුරෙන් අද ඉවත් වෙනවා කියලා තියෙනවා. මහ බැංකුව අධිපති දුරේ දියුරුම් දෙනවා. මෙතන තියෙන මේ කබ්‍රාල් මහතා නැවත දියුරුම් දීම නෙමෙයි. මෙතන ප්‍රශ්න කරන කාරණාව එතුමා අමාත්‍යවරයෙක් මේ වර්තමාන රාජ්‍යය. ඒකට වඩා සම්බන්ධතා තිබෙන්නේ කොතනද කියන එක බොහොම පැහැදිලි. මහ බැංකුව අධිපති දුරේ දේශපාලනීකරණය වීම මේ තුල සිද්ධ වෙනවා කියන චෝදනාව කල් තියලම ඔන්න ඇවිත් තියෙනවා. පිළිතුරක් දෙන්න පුළුවන්ද කෙටියෙන් මේ ගැන? ඇත්තටම මම ඉතාමත්ම සතුටු වෙනවා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් රාජ්‍ය ඇමතිවරයෙන් ධූරයෙන් අස් වෙලා මේ මහ බැංකුවේ අධිපතිකමට වාඩි වෙච්ච එක ගැන. මෙතුමා මහ බැංකුවේ අධිපති ධූරයේ ඉන්න කාලෙත් තමයි අපේ රටේ ආර්ථික වර්ධන වේගය ලෝකේ අපි දෙක උනේ. ඒ නිසා මේ සඳහා අපිට අවශ්‍ය කරන නිලධාරී පැලැන්තිය හරියට ඉන්න ඕන. ඒ නිලධාරී ටික හරියට හිටියේ නැත්නම් නිලධාරී කකුලෙන් ඇද යන්න ගියොත් මේ වැඩේ යන්න පුළුවන් කමක් නැහැ. මහ බැංකුව පැත්තෙන් අපි බැලුවා මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු ඒ සමහර නිලධාරී රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් ගන්න තීන්දුව తీරන මෙන්න මේ විදිහට කරමු කියලා කිව්වහම මෙයාලා අර නොකරන වෙදකමට කොඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලනවා වගේ මොනවා හරි කාරණයක් දාලා මේක නොකර ඉන්න බලනවා. ඉතින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියන්නේ නිර්මාණශීලී කෙනෙක්, වැඩක් කරන කෙනෙක්. මතක තියාගන්න අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියන්නේ මේ අපේ පක්ෂේ කෙනෙක් නෙමෙයි, ආ එක්සත් ජාතික පක්ෂේ. පළාත් සභා අපේක්ෂකෙක් මගේ මතකේ නිවැරදි න ะ. එක්සත් ජාතික පක්ෂේ පළාත් සභා අපේක්ෂකයෙක්. ඔබ ඉතිහාස අතීතේ. හැබැයි එතුමා දක්ෂයෙක් නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා එයාව ගන්නවා. එයාව අරගෙන මහ බැංකුවේ අධිපති කරනවා. එයාට බාර දෙන ඩියුටි එක එයා හරියට කරනවා. ඉතින් එතකොට දැන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා වගේ කෙනෙක්ව දාලා මේ රාජ්‍ය අමාත්‍ය ධූරයේ නියෝජ්‍ය මුදල් ඇමතිකමේ තියාගෙන ඉන්න එක අපරාධයි. මේ ඔළුවෙන් අපි වැඩක් ගන්න ඕන. ඒ නිසා තමයි අපි ඒ තීන්දුව ගත්තේ. මේකේ ප්‍රතිඵල අපිට බොහොම
ඉක්මනින් ගන්න පුළුවන් වෙයි. ඔබ මේ සඳහන් කළ නිසා හිටපු අධිපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යමක් කියන්න ඕනේ. එතුමා බොහොම කනගාටුදායක ලෙස සමුගන්නවා කියන එකයි කියවෙන්නේ. සහ බොහෝ තැන්වල එතුමා ඊටාම විශිෂ්ට අර්ථ ශාස්ත්‍රඥයෙක් විදිහට හඳුන්වන කෙනෙක්. ලෝක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරකට පවා යෝජනා වෙච්ච කෙනෙක්. ඒතර අපිට ප්‍රශ්නයක් එනවා මේ සැබෑවටම රජය ඉදිරිපත් කරන ආණ්ඩු පක්ෂයෙන් ගෙන හැම එකටම එකග වීමට නොහැකි තැනද මුදල් අච්චු ගැසීම ගැන ආණ්ඩුවට ලොකු චෝදනා එල්ල වෙනවා. ඒ වගේ බරපතල කාරණා හමුවේද හොයිවත්තුට ඒ ප්‍රශ්නත් වාදයට විවාදයට තුරු දෙන කාරණා තියෙනවා. ඒ සියල්ල හමුවේ වාද විවාද කරනවත් සාකච්ඡා කරනවත් වෙලාවක් අපිට අමාත්‍යතුමනි මෙතනින් එහාට නැහැ. සිතුවන්ත වෙනවා. ඔබ මේ කාරණාවලට නොපැකිලිව පිළිතුරු දීම පිළිබඳව යලි දවසක අපි මුණ ගැසීමේදී විශේෂයෙන්ම මේ ඔබේ අමාත්‍යාංශයට අදාළව පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක මේ අධිකලත කතා කරමු. වෙලාව දැන් ඉක්මවලා තියෙන නිසා සුති ආයුබෝවන් ඔබතුමාට. අදතිමි ස්තුතියි. අපි නැවත ඔබ මුණ ගැසෙන්නට හෙට උදෑසන එනවා. එතෙක් සුබ දේ අසන්නට දකින්නට ලැබේවා. සෝදායි දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.